අද මම මේ කතා කරන්න යන්නේ දැන් මේ ලංකාවේ මේ දවස්වල ජනප්‍රියම වෙච්ච මාතෘකාවක් තමයි මෙන්න මේ ගහ ක්‍රූඩියා සිලෙනිකා කියන ගහ. එතකොට මේ ගහ දැන් මම ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 6ක් විතර එහායින් තමයි දාරළුව ස්ටේෂන් එක ළඟ මේ ජාතිය ගහක් තියෙන්නේ. හිටි ගමම්ම මේ ගහ එකපාරට මතුවෙලා ඇවිල්ලා දැන් මේක පාර්ලිමේන්තුවෙත් කතා බහක් බවට පත් වෙලා තියෙනවානේ. නමුත් ඒ මාධ්‍යවලත් ඊළඟට සමාජ මාධ්‍යවලත් කතා කරන දේවල් දැක්කහම මට පෙනී යන දේ තමයි ඒ කතා කරන ගොඩක් අයට පරිසර සාක්ෂරතාවය කියන එක පිළිබඳ දැනුමක් නැහැ කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. අන්න ඒ නිසා මේ වීඩියෝ එකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අන්නේ පරිසර සාක්ෂරතාවය පිළිබඳව යම් අදහසක් ලබා දෙන එක. මේ ගහේ අර්බුදය ඇතිවීමත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ මේ ගහේ එක එක අතුවල එල්ලිලා දඟලනවා කියනයි මට හිතෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍යයෙන් සංවේදී මොනවා හරි ගැටලුවක් ඇති වෙච්ච ගමන් කරන්නේ ඒක ඇතුළට දේශපාලනය දාගෙන ඒ දේශපාලන පක්ෂවලට වාසි අවාසි ඒ ගහ ඇතුලේ හොයන එක. ඇත්තම කියනවා නම් ඒ ගහේ එල්ලිලා දඟලන එක තමයි දැන් මේ කරන්නේ. නමුත් එතෙන්ට ගිහින් බලපුවාම පේනවා ඒ ගමට ගිහින් බලපුවාම පේනවා ඒ ගමේ අය කියනවා පක්ෂවත් විපක්ෂවත් වෙනත් කොහෙදිවත් කිසිම දේශපාලඥයෙක් මෙතෙන්ට ආවේ නැහැ කියලා ගහ යට බෝඩ් එකක්ම ගහලා තියෙනවා. ඉතින් බොරුවට වෙන වෙන තැන්වල බොරුවට කෑ ගහ දඟලන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් අපේ රටේ තියෙන තුච්ච දේශපාලන ස්වභාවය තමයි ඒකෙන් Tamanට දේශපාලන වාසියක් Tamanගේ පක්ෂයට දේශපාලන වාසියක් ගන්න පුළුවන්ද කියන එක තමයි අමන මරිමෝඩ දේශපාලඥයෝ බලන්නේ හැම වෙලාවෙම. මේ මම කතා කරන්නේ හැමෝටම පොදුවේ. ඒ අය අතර ඇති සමහර විට හොඳ දේශපාලඥයෝත් ඒ අයට මේකෙන් හිත රිදීමක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ඉන්නේ ඊටාම සුළු ප්‍රමාණයක් විතරයි. නමුත් අපේ රටේ අපි දකින දේ තමයි මෙච්චර කාලෙකට දැන් සමහර වෙලාවට සමහර අය හිතනවා දැන් මීට පෙර කවදාවත් මේ රටේ පරිසර සංහාරයක් උනේ නැහැ වගේම. එහෙම නෙමෙයි. දැන් මේ වන දේ අපි හොඳයි කියන්නෙත් නැහැ. මීට කලින් උනේ නැහැ කියන්නෙත් නැහැ. මීට කලින් මේ මුල්ම කාලේ ඔබට මතක ඇති අර අලි 7 දෙනෙක් එකම කාලෙකදී මැරිලා ගියා. එතකොට සමහර අය ඒ ගැන මීක් නැතුව හිටපු අය දැන් මේ ගහේ එල්ලෙන්න බලනවා. ඊළඟට ඒගොල්ලන්ට ඇති පාරිසරික දැනුමකුත් නැහැ. ඒ කියන්නේ ඊටාම නින්දිතයි ලංකාවේ පරිසරය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන යම්කිසි ගැටලුවක් දේශපාලනීකරණය කරගෙන තම දේශපාලන පක්ෂයට වාසියකට හරවා ගැනීමට කරන නිර්ලජ්ජිත නින්දිත ස්වභාවයක් තමයි දේශපාලනයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය මහ ජනතාව සහ මේ රටේ මම උගන්වන අනාගත පරම්පරාවේ දරුවෝ මේකේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න ඕනි කියන එකයි මේකෙන් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. දැන් 13 ශ්‍රේණියේ මේ සම්පත් පොත තියෙනවානේ 13 ශ්‍රේණියේ සම්පත් පොත කියලා කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් මෙහෙම දරුවන්ට එවලා තියෙනවා තමන්ගේ අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාම සඳහා ඕනි කරන සම්පත් පොතක්. ඒ කියන්නේ ඒකේ අන්තර්ගත වෙනවා තමන් ඉගෙන ගන්න ඕනි මොනවද කියන එක. මේකේ තියෙනවා 8 වෙනි ඒකකය. ඒකේ නම දාලා තියෙන්නේ පාරිසරික ජීව විද්‍යාව කියලා. ඒතර ඒකෙදි පරිසරය පිළිබඳව තමයි අපි අධ්‍යයනය කරන්නේ. දැන් මේ ඔබට පාරිසරික ජීව විද්‍යාව අධ්‍යයනය කරන්න දීලා තියෙන පොතේ මෙන්න මේ පාරිසරික ජීව විද්‍යාවේ මෙන්න මේ කොටසේ තියෙනවා නෂ්ට වූ ජීව විශේෂ කියලා. ඒකේ කියනවා යම් ජීව විශේෂයක් වඳ වී ගොස් ඇති බවට සලකනු ලබන්නේ එහි අවසාන ජීවියා මිය ගොස් ඇති බව සැකයකින් තොරව තහවුරු වූ විටය කියලා. ඒතර ඒකට උදාහරණ දීලා තියෙනවා මුරුසු දිවයිනේ වාසය කළ ඩෝඩෝ කියන පක්ෂියා නෂ්ට වෙලා ගිහින් කියන්නේ මුළුමනින්ම වඳ වෙලා ගිහින් ආය කවදාවත් එයාව සජීවී ලෙස දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ලෝම මැමත් උතුරු ඇමරිකාවේ වාසය කරපු. හිටිය බවට පොසිල සාක්ෂි තියෙනවා නමුත් සජීවීව එක සතෙක්වත් නැහැ. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රූඩියා සිලනිකා යන රනිල ශාකය. ක්‍රූඩියා සිලනිකා කියන රනිල ශාකය. එතකොට මේ රනිල ශාකය නැත්නම් මේ ක්‍රූඩියා සිලනිකා කියන ශාකය නෂ්ට වෙලා ගිහින් නැත්නම් වඳ වෙලා ගිහින් බව මේ පොතේ සඳහන් වෙනවා. එතකොට
අපි මේක උගන්වන්න පටන් ගත්තේ 2017 විතර ඉඳන්. ඊළඟට ඔබ දන්නවද තව එක්තරා මේ විශේෂ ලේඛනයක් තියෙනවා. ඒකට කියන්නේ මෙන්න මේක තමයි ලේඛනය. මේකට කියන්නේ The National Red List. මේක 2012. මේක ජාතික රතු දත්ත පොත කියලා සලකනු ලබනවා මේක. මෙන්න මේ පොතේ මේ 2012 දැන් අපි මේ ගහ නෂ්ට වෙලා කියලා උගන්වන්නේ 2017 ඉඳන් කිව්වනේ. මේ 2012 පොත. මේ 2012 පොතේ 262 වෙනි පිටුවේ සඳහන් වෙනවා ක්‍රූඩියා සිලෙනිකා කියන ශාකය extinct ඒ කියලා කියන්නේ නෂ්ට වෙලා ගිහින් කියලා. 2012 රතුදත්ත පොතේ 2012. එතකොට මේ විදිහට අපි කාලයක් තිස්සේ දරුවන්ට උගන්වපු ලෝකෙන් එක ගහක්වත් නැතුව නැති වෙලා ගියයි කියලා තිබිච්ච ගහ මේ අහල පහල තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. දැන් එතකොට මම ඔබට මේ ගහේ කතන්දරය කියන්න කලින් මෙන්න මේ IUCN එකට අදාළව International Union for Conservation of Nature මෙන්න මේ ආයතනය හා සම්බන්ධව තමයි මේ රතුදත්ත පොත Red Data Book එක අවුරුද්දෙන් අවුරුද්දට එක රටවල් වල මේ ජීව විශේෂ පිළිබඳව සොයා බැලීම කරන්නේ. එතකොට ඒකේ තියෙනවා මෙහෙම විවිධ මට්ටම් වලට බෙදලා නෂ්ට වූ ජීව විශේෂ extinct වෙච්ච අය. නෂ්ට වෙලා කියන එකේ තේරුම මොකද්ද? නෂ්ට වෙලා කියන්නේ එකම එක සමාජිකයෙක්වත් ජීවතුන් අතර නැති බවට සැකයකින් තොරව ඔප්පු වෙලා තියෙනවා කියන එකයි. දැන් මෙතනින්ම පේනවා ඔබට මේ ගවේෂණයන්හිදී සමහර පොඩි පරිසර පද්ධතිවල තිබිච්ච යම්කිසි ජීවියෙක් සමහර විට හම්බ වුණේ නැත්තම් අවුරුදු 300ක් විතර කාලයක තුල වාර්තා වුණේ නැත්තම් අර වාර්තාවට වැටෙනවා එයා දැන් දකින්න ලැබෙන්නේ නැහැ ලෝකේ කියලා. හැබැයි එතන වෙලා තියෙන්නේ ඒ කියන්නේ එයාව හම්බ වෙලා නැහැ ගවේෂකයින්ට. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට දැන් ඩෝඩෝ කියන පක්ෂියා ලෝම මැමත් කියන එක්කෙනා නම් ජීවතුන් අතර තාම කවුරුවත් හම්බ වෙලා නැති හින්දා අපි ස්ථිරවම දන්නවා එයා නෂ්ට වෙලා කියලා. වාසනාවක් මේක ඇත්තටම ක්‍රූඩියා සිලනිකා කියන්නේ නෂ්ට වෙලා කියලා අවුරුදු 5ක් තිස්සේ උගන්වගෙන යද්දී එක ගහක් තියෙනවා කියලා හඳුනාගත්තාම ඒ කියන්නේ ඒක ඇත්තටම ඒ මුල් සමීක්ෂණවලදී මග ඇරිලා ඒකයි වෙලා තියෙන්නේ. ඒ වගේම තව තියෙනවා වනමය නෂ්ට වූ ජීව විශේෂ කියලා. extinct the wild කියලා එකක්. EW කියලා හඳුන්වන. ඒකට උදාහරණය තමයි ශීෂෙල්ස් දිවයිනේ ඉන්න යෝධ ඉබ්බා. එතකොට ඒකේ තේරුම මොකද දන්නවද? ඒකෙන් කියවෙන්නේ ඒගොල්ලෝ හිටපු ස්වභාවික වාස භූමියේ ස්වභාවික වාසස්ථානයේ එක්කෙනෙක්වත් නැහැ. හැබැයි සංරක්ෂිත තත්ත්වයට කීප දෙනෙක් ඉන්නවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. සංරක්ෂිත තත්ත්වයට කීප දෙනෙක් ඉන්නවා. බැරි වෙලාවකත් මේ සංරක්ෂණයේ අවධානය නැති වෙලා ගිහිල්ලා මේ ඉන්න කීප දෙනා මැරුණොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මාරු වෙනවා මේකට. යෝධ ඉබ්බා ඊට පස්සේ මොකද වෙන්නේ? නෂ්ට වූ ජීව විශේෂ කියලා කියයි. ඒ කියන්නේ යෝධ ඉබ්බා ජීවත් වෙච්ච ස්වභාවික වාස භූමි වල දැන් එකෙක්වත් නැහැ. කීප දෙනෙක් සත්වෝද්‍යානයක ඉන්නවා. උන් ටික මැරුණොත් ආපහු ඌත් ලෝකෙටම නැති වෙලා යනවා. ඊට පස්සේ තියෙනවා වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ජීව විශේෂ කියලා. වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ජීව විශේෂ. වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ජීව විශේෂ කියන එක කොටස් තුනකට බෙදලා තියෙනවා. අතිශයින් අන්තරායට ලක් වූ ජීව විශේෂ. ඒ කියන්නේ මෑත කාලයේදී ජීවීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු වෙලා ගිහින් තියෙනවා. එතකොට අපි එයාට කියන්නේ CR කියලා. මේකට උදාහරණ විදිහට අපේ මේ වගේ තව ඕනිතරම් අර පොතේ තියෙනවා. අපි උගන්වන්නේ ළමයින්ට අපේ ගුරුවත් පොතේ තියෙනවා. දුම්බර ගල්පර දියමැඩියා කියන එක්කෙනයි මහමඩු කියන ශාකයයි. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ මේ ඇය ඉන්නවා. හැබැයි ඒ ඉන්න ගහන ඊටාම සීමිතයි. බැරි වෙලාවකත් ඒගොල්ලන්ගේ සංඛ්‍යාව තව අඩු වුණොත් මෙතෙන්ට එනවා. එතනිනුත් අඩු වුණොත් සම්පූර්ණයෙන් නෂ්ට වූ කියන තැනට මාරු වෙනවා. ඒකේ තව කණ්ඩායමක් ඉන්නවා අන්තරායට ලක් වූ කියලා. ඒ කියන්නේ මේ තරම්මම වඳ වෙලා නැහැ. සෑහෙන වඳ වීම යමේ තර්ජනයක් තියෙනවා. ඒ තමයි අලියතුන් සහ වෙසක් කෝකීඩ්. තව එකක් තියෙනවා අන්තරායට ලක්වීමට ඉඩ ඇති. අන්තරායට ලක්විය හැකි කියලා. හරි. දැන් මම මේ ටික පැහැදිලි කරේ මෙන්න මේ හේතුව නිසා. දැන් ක්‍රූඩියා සිලනිකා කියන මේ රනිල ශාකය හඳුනාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම
එක ජීවියෙක්වත් නැතුව මුළු ලෝකෙම්ම අයින් වෙලා ගියා කියලා. හැබැයි පස්සේ කාලෙක එයා හම්බ වෙනකොට එයා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඉතින් ජීව විද්‍යාඥයින්ට නම් පරිසරවේදීන්ට නම් ඒක මිල කරන්න බැරි මැණිකක් හම්බ වුණා වගේ තමයි. මේ එක්කෙනෙක්වත් නැහැ කියලා හිතපු ශාකේ තාම ඉන්නවා කියලා කියපුවාම. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා මෙහෙම. දැන් පහුගිය දවස්වල මම දැක්කා විවිධ මාධ්‍යවල තියෙනවා මේ ගහේ පැල ගොඩක් රෝපණය කරලා තියෙනවා කියලා. ඒ වගේම තවත් මම දන්නේ මේවා ගැන හරියටම කියන්න මම දැක්ක වාර්තා මේ ගහේ මේ જાතිය ගස් තව 7ක්ද කොහේ තව තැන්වල තියෙනවායි කියලා. එතකොට සමහර අයට අදහසක් එන්න පුළුවන් එහෙනම් මේ ගහ ගැලෙව්වම මොකද? ඔකනේ ඔය කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයට මේ ගහ ගැලවුණම් මොකද? තව තියෙනවනේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ පරිසර සාක්ෂරතාවයේ නැතිවීම කියලා. ඒකට හේතුව මොකක්ද දන්නවද? එහෙමනම් මේ ගහේ පැල කීපයක් සංරක්ෂණය කරලා තියෙනවා නම් ඒ සංරක්ෂණය කරනකොට එයා වැටෙන්නේ කොතෙන්ටද? වනමය නෂ්ට වූ කියන තැනට. ජීවියෙක් වනමය නෂ්ට වූ තියෙන ඉඳන් නෂ්ට වූ තැනට මාරු වෙන්න හරි ලේසි. ඔය පැල කීපයක් අපි රැක බලා ගන්නවා කියලා හිතන්නකෝ. එච්චර ලෝකෙටම තියෙන එච්චරයි පැල කීපයක් විතරයි. මොනවා හරි දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක් හෝ මොනවා හරි දෙයක් වෙලා ඒ ජීව විශේෂයේ ඉන්න සංඛ්‍යාව ගණන් කළා මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් සංඛ්‍යාවක් පුංචි සංඛ්‍යාවක් නම් තියෙන්නේ. ඒ සංඛ්‍යාව අඩු වුණාම මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාව අඩු වෙච්ච ගමන්ම ඒගොල්ලෝ ඔක්කොම විනාශ වෙලා යන්න තියෙන අවදානමක් තියෙනවා. ඒ නිසා එයා මේ තත්ත්වයට හපව මාරු වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ ඔබ. දැන් බලන්න අලියතුන් ඕනි තරම් ඔබ දැකලා තියෙනවනේ. ඉන්නවනේ ඕනි තරම්. වෙසක් කෝකිලුත් ඕනි තරම් තියෙනවනේ. කොච්චර හම්බ වෙනවද? ඒ තියෙන්නේ කොතනද? අන්තරායට ලක් වූ ජීව විශේෂ කියන තැන. ඇයි ඒ? සංඛ්‍යාව අඩු වුණාම අන්තරායට ලක්වීමේ ප්‍රවණතාවය වැඩි. අලියතුන් මෙච්චර ඉඳලා තුන් අන්තරායට ලක් වෙලා තින්නේ. ඒ කියන්නේ උන්ගේ ගහණය ප්‍රමාණවත් නැහැ කියන එක. ඊට පස්සේ දැන් දුම්බර ගල්පර දියමැඩියා හෝ මහමඩු ශාකය කියලා ගත්තාම මඩු ගස් දන්නවනේ. අර මේ ඔය පරණ වතු වල තියෙන්නේ. ඉතින් ඕනි තරම් තියෙනවා අපිට හිතෙන්නේ නම් ඕනි තරම් තියෙනවා කියලා. ඒකට තමයි අපි කියන්නේ පරිසර සාක්ෂරතාවය නැහැ කියලා. ඕනි තරම් තියෙනවා කියලා හිතෙන්නේ. ඒ තියෙන සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. එහෙනම් ඒගොල්ලෝ ඉන්නේ කොහොමද? අතිශය අන්තරායට ලක් වූ ජීව විශේෂ කියන තැන. ක්‍රෝඩියා සිලනිකා කියන ශාකයේ ගස් 7ක් තියෙනවා කියලා හිතමුකෝ. එතකොට ඒක තියෙන්නේ අතිශය අන්තරායට ලක් වූ කියන තැනටත් වඩා මෙන්න මේ හරිය තියෙන්නේ. ඒ කියන්නේ නෂ්ට වෙන්න ඕන්න මෙන්න කියන තැන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පැල කීපයක් තිබුණු පමණින් මේකට තියෙන මේ නෂ්ට වීමේ අවදානම අඩු වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න අපේ රටේ අවාසනාවට රාජ්‍ය නිලධාරීන්ටත් දේශපාලඥයින්ටත් මොළයක් නොමැතිවීම රටේ අවාසනාවක්. ඒකට ප්‍රධානම හේතුව මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැතිවීම සහ අවබෝධයෙන් කටයුතු කරන හැට ගැරහීම. තමන්ට අවබෝධයකුත් නැහැ. අවබෝධයෙන් කටයුතු කරන එක්කෙනාට ගරහන එකයි කරන්නේ. ඒතර අවබෝධයෙන් කටයුතු කරන එක්කෙනා උම්මත්තකෙක් විදිහටයි දකින්නේ. ඒක හරිම කනගාටුදායක තත්වයක් රටකට. ඒ නිසා දැන් මේ ක්‍රෝඩියා සිලනිකා කියන ශාකය ගත්තාම මේ ශාකය රනිල ශාකයක් ලෙස සලකලා තියෙනවා. අපි කාලයක් තිස්සේ දැන් ඕන උගන්වලා තියෙනවා. හරි. දැන් අපි කතා කරන්න යන්නේ දැන් මේ හම්බ වෙලා තියෙන ක්‍රෝඩියා සිලනිකා කියන ශාකයට මොකද කරන්නේ? ඒක සම්බන්ධයෙන් අපි ගන්න තීරණය මොකක්ද කියන එක පිළිබඳව කතාවක්. මේ පැහැදිලි කරේ ඔබට මේ රතු දත්ත පොතට යම්කිසි ජීවියෙක් වාර්තා වෙනකොට එයාලා ඉන්න ලෙවල් එක. සමහර විට අර කෙළවරේම ඉන්න අන්තරායට ලක් විය හැකි ජීව විශේෂ අර පුංචි ලේනා කියලා කියන්නේ එයා ඉන්නවා සිංහරාජ වගේ වනාන්තරවල ඔය ගෙවල් පිවතු වල ඉන්න කෙනා නෙමෙයි. උන්ගේ සංඛ්‍යාව ගොඩක් අඩු වුණොත් ඌ ඇතුල් වෙනවා අන්තරායට ලක් වූ ජීව විශේෂ කියන තැනට. තවත් හොඳටම අඩු වුණොත් එනවා අතිශය අන්තරායට ලක් වූ ජීව විශේෂ කියන තැනට. තවත් සංඛ්‍යාව අඩු වුණොත් එනවා වනමය නෂ්ට වූ කියන්නේ උගේ හිටපු පරිසරයේ නෑ කීප දෙනෙක් ඔය වනෝ මේ ඇති කරන තැන්වල ඉන්නවා.
එතනිනුත් මැරුණොත් මොකද වෙන්නේ? ලෝකයෙන්ම අහිමි වුණා කියලා සලකනු ලබනවා. ඉතින් ඒ විදිහට ලෝකයෙන්ම අහිමි වුණා කියලා සලකපු ක්‍රූඩියා සිලනිකා ගහක් නෙමෙයි ලොකු වෘක්ෂයක් අපිට හම්බ වෙනකොට ඒකේ වටිනාකම පිළිබඳව මෙතරම් අවතක් සේරු කරපු රටක් ලෝක ඉතිහාසයේ කිසිම තැනක නැතුව ඇති. දැන් අපි කතා කරන්න යන්නේ දැන් මේ ගහක් හෝ මෙවැනි අතිශයින්ම වඳ වෙලාම ගියා කියලා සලකපු හෝ අතිශයින් වඳවීමේ තර්ජනයට ලක් වූ ජීවියෙක්ව සංරක්ෂණය කරන්නේ කොහොමද කියලා. ඒකට වැටෙනවා සංරක්ෂණ ක්‍රම. සංරක්ෂණ ක්‍රම කොටස් දෙකකට බෙදෙනවා. in situ conservation, ex situ conservation කියලා. අපි සිංහලෙන් කියනවා ස්ථානීය සංරක්ෂණයයි පරිබාහිර නැත්නම් විතැන් සංරක්ෂණයයි. මේ බයොලොජි ළමයින්ගේ බයොලොජි පාඩම විභාගයට ප්‍රශ්න අහන ඒවා. දැන් මට බයොලොජි ගන්නන්න වෙලා තියෙන්නේ මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට සහ පොදු මහ ජනතාවට. ඒ සියලු දෙනාගේම මේ දැනුම තියෙනවා නම් මේ සාක්ෂරතාවයේ තියෙනවා නම් මේවා පිළිබඳ මීට වඩා වැඩිපුර සංවේදී වෙයි කියලා මම හිතනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ජීවියෙක්ව සංරක්ෂණය කරනකොට ඒගොල්ලෝ අතිශයින්ම අන්තරායට ලක් වෙලා තියෙනවා නම් ඒ අය ඉන්න ස්වභාවික පරිසර පද්ධතිය. ඒ ස්වභාවික පරිසර පද්ධතියෙම ඒගොල්ලෝ ඉඳිද්දී ඒ පරිසර පද්ධතිය පිටින්ම සංරක්ෂණය කරනවා නම් අපි කියනවා ස්ථානීය සංරක්ෂණය කියලා. පරිබාහිර සංරක්ෂණය කියලා කියන්නේ ඒ පරිසර පද්ධතියෙන් එයාව වෙන ස්ථානයකට ගෙනියනවා. ගිනිහිල්ලා සංරක්ෂණය කරනවා. මේ කියනකොට කියනවා මේ ක්‍රම දෙකෙන් ජීවියෙක්ව සංරක්ෂණය කරන්න වඩා හොඳම ක්‍රමය ස්ථානීය සංරක්ෂණයයි කියලා. ඒ කියන්නේ එයා ඉන්න පරිසර පද්ධතිය තුලම යාව සංරක්ෂණය කරන එක. එතකොට පරිබාහිර සංරක්ෂණයේදී වෙන තැනකට ගෙනියනකොට කියනවා ඒ ගෙනියන තැනේදී ඒ ජීවියා හිටපු පරිසරයේ පවතින කන්ඩිෂන් වලට බෙහෙවින් සමාන පරිසර තත්ත්ව ලබා දිය යුතුයි. ඊළඟට කියනවා දෙවෙනි එක ඒ ස්ථානයේදී එයා නොනැසී පවතින පරිදි රැක බලාගත යුතුයි කියලා. ප්‍රජනනය තහවුරු කළා. දැන් සතෙක් සම්බන්ධයෙන් සහ ශාකයක් සම්බන්ධයෙන් මේ දෙක වෙනස්. සතෙක් නම් අපිට ඒ පරිසරයෙන් වෙන තැනකට ගෙනිහිලා සංරක්ෂණය කරන්න පුළුවන් කියලා හිතමු. ගහක් තියෙන්නේ පරිසර පද්ධතියක ඇතුලේ මුල් ඇදලා. එතකොට මේ ගහ මේ ඔය අපි කතා කරන ක්‍රූඩියා සිලනිකා කියන ගහ අපි එතෙන්ට ළඟට ගිහින් බලපුවාම පේනවා වසර කාණක් වර්ධනය වෙච්ච විශාල දැවැන්ත වෘක්ෂයක් ඒ ගහේ හැටියට. එතකොට මේ ගහේ මුල් මේ පොළවේ ගිහිල්ලා ඒ මුල් ඒ පරිසරයේ පස පුරාම පැතිරිලා ඒ පසත් එක්ක බද්ධ වෙලා ඒ ශුද්‍ර ජීවීන් ඉන්නවා පසේ එක් ගහේ මුල් පද්ධතියත් එක්ක සිම්බයෝටික්. එහෙම නැත්නම් සහජීවී ලෙස යම් පෝෂක ලබා ගැනීමට උදව් කරන. එතකොට ඇත්තටම කියනවා නම් මූල පද්ධතියත් එක්ක බැඳුණු ශුද්‍ර පරිසරයක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට මේ ගහ ගලෝලා ඒ පස් ටික පිටින් ගත්තත් ඒ තියෙන දේශගුණික තත්ත්ව, ඒ තියෙන පාරිසරික තත්ත්ව, ඒ තියෙන පාංශු තත්ත්ව එලෙසම සපයන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අනිත් එක මතක තියාගන්න ඕනි හැමෝම මේ ගහේ තියෙන ලොකු මුල් කැඩෙන්නේ නැතුව ගත්තට ඒ මුල් බෙදිලා ගිහිල්ලා චූටි මූලකේශ තියෙනවා. ඒ මූලකේශ විශාල ප්‍රමාණයක් කැඩුනොත් ශාකයට පෝෂක ද්‍රව්‍ය ලබා ගන්න බැරි වෙනවා. ඊළඟට ඔබ දන්නවා දැන් රූට් බෝල් කරන ක්‍රම හරි මේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ ගහ මේ තරම්මම ලෝකයෙන්ම සංරක්ෂණය කරන්න ඕනි ගහක් නම් අපි මේ ගහ ගලවලා ගැනීමෙන් ගහට සිද්ධ විය හැකි හානිය පිළිබඳ මේ තියෙන රිස්ක් එක ගන්න ඇයි අපි? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ රිස්ක් එක ගන්න ඇයි අපි? ඒ කියන්නේ ගහ දැන් බොහොම හොඳට ස්වභාවිකව මෙතන මෙතනම තියෙද්දි මේක සංරක්ෂණය කරන්න පුළුවන්කම ස්ථානීය සංරක්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඇයි අපි මෙච්චර අවධානමක් අරගෙන ගහ වෙන තැනකට ගෙනියන්න උත්සාහ කරන්නේ? ඒක මහා මරින් මොඩ වැඩක් නේ. මන්ද මානසික වැඩක් ඒක. අන්න එතන තමයි මේ ගැටලුව තියෙන්නේ. එතකොට අපිට බැයිද ඒ වෙනුවට මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ
චුට්ටක් ප්ලෑන් එකේ හාට කරලා ඒක කරන්නම බැයිද ඒක ලෝකයම වෙනුවෙන් එක ගහක් සංරක්ෂණය සඳහා. හැබැයි මේකෙදි ඉදිරිපත් කරන්න එපා තව පැල 7ක් තියෙනවායි කියලා. ඒ වගේ මැටි මෝල් කතා කියන්න එපා. මොකද පැහැදිලිව ඕගොල්ලන්ට මම කියලා දුන්නා ඒ පැල 7ක් තිබුණයි කියලා මේ ගහට තියෙන අභියෝගේ නතර වෙන්නේ නැහැ කියන එක. ඒක තේරුම් ගන්න. ඊළඟට ඇතිවන ගැටලුව තමයි මෙන්න මේක මං හිතන්නේ කවුරුත් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. දැන් මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැනි සංවර්ධන කටයුත්තක් කරනකොට සාමාන්‍යයෙන් පරිසර ඇගයුම් වාර්තාවක් නෙවෙයි සංවර්ධන ක්‍රියාවලියකදී ගන්නවා. ඒතර මට තියෙන ගැටලුව තමයි මේ ගහ මේ අද ඊයේ මේ ලොකුවට කරලියට ආවට අපි සෑහෙන කාලයකට කලින් ඉඳන් ඔතන ඔය ගහ තියෙනවා කියලා පළවෙනි මැනුම් කටයුතු කරන කාලෙදිම ආරංචි වුණා. ගිහිල්ලා බලලත් ආවා. නමුත් ඉතින් අපි ඒව ගැන එච්චරම උනන්දුනේ නැත්තේ ඉන්න නිලධාරීන් සහ බලධාරීන් යම්කිසි රටක සංවර්ධන කටයුත්තක් කරනකොට ඒක කරන යම්කිසි නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවානේ මොකක් හරි. අන්න ඒ වැඩපිළිවෙලට අනුව ඒක කරයි කියලා අපි හිතුවා. ඉතින් දැන් බලන් ගියාම අපිට පෙනී යන්නේ ඒ ස්ථානයට ගිහිල්ලා බලපුවාම අපිට පෙනී යන්නේ එහෙම කිසිම ආකාරයක සොයා බැලීමක් ඇගීමක් කරා නම් ඒ අවට පරිසරය නිරීක්ෂණය කරනකොට අපිට පෙනී යනවා ඒ ගහ තියෙන පොඩි කොටස ඇර අනිත් සියලුම දේවල් මුළු මනින්ම ඩෝසර් කරලා තියෙන ස්වභාවයක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඩෝසර් කරන්න අවසර දුන්නේ කවුද? පරිසර ඇගීම් වාර්තාවක් ගත්තේ නැත්තේ ඇයි? ඒක හරි පුදුම ප්‍රශ්නයක් නේ ඉතින්. එතකොට දැන් මෙවැනි සංවර්ධන කටයුතු කරනකොට එහෙම ඉවත් බවක් නැතුවද ඒවා කරන්නේ? ඒවට නිශ්චිත වැඩපිළිවෙලක් නැද්ද? පිස්සොරලක් වගේ දේවල් කරන් යන්නේ. එතකොට එහෙමනම් අපිට මේ සංවර්ධනයේ කවදාවත් තිරසාර සංවර්ධනයක් කියලා හඳුන්වන්න බෑනේ. ඉතින් ඒක නිසා මේකෙදි ඇත්තටම මේ සිද්ධ වෙච්ච දේ පිළිබඳව හොයලා බලලා එතෙන්දී යම්කිසි නිලධාරීන් හෝ බලධාරීන් මේක දැනම මේ අවස්ථාව මගහැරියානම් ඒගොල්ලන්ගේ වගකීම දරලා නැත්තම් කිසිම ආකාරයකින් ඒගොල්ලන්ට දඬුවමකුත් හම්බ වෙන්නේ නැත්තම් අනාගතයේදී ඔය දේවල් ඔය විදිහටම වෙයි. එතකොට මේකට මේ පරිසරවේදීන් ගිහිල්ලා සමහර අය හිතනවා ඇති මේ පරිසරවේදීන් කියන අය ගිහිල්ලා මේ හැම එකටම විරුද්ධ වෙනවා කියලා. පරිසරයේ එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැත්නම් ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ දේශපාලනයක් කරන අය නෙමෙයි. ඉතින් ඒක නිසා මෙතෙන්දී පැහැදිලිව මම කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් විල්පත්තු නඩු තීන්දුවේදී ඒකේ නැවත ආපහු වගා කරන්න කියලා කිව්වට ඒ නඩු තීන්දුව ආවට නමුත් ඒ වනාන්තරයේ විනාශ කිරීම සම්බන්ධයෙන් ඒ අදාළ පුජ්‍යලයාට නඩු පැවරුණාට එතකොට ඒ ආශ්‍රිත ඒ කියන්නේ ඒක සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය නිලධාරීන්ට මොකද වුනේ? ඒතර ඒගොල්ලෝ වගකීම පහර හැරලා නේද එතකොට? ඉතින් ඒගොල්ලන්ට කිසිම දඬුවමකුත් නැහැනේ බලන් ගියාම. ඒතර මෙතෙන්දිත් මට හිතෙනවා කිසිම දඬුවමක් නැතුව මේක කොහොමම යට ගැහිලා යයි. එතකොට මේ විදිහට අපේ රටේ සංවර්ධන කටයුතු කරනකොට අපි කොහොමද දැනගන්නේ මේ රටේ තියෙන සම්පත් වලට කිසිම හානියක් නොවෙන්න? ඒ කියන්නේ විද්‍යාත්මක පදනමක් මත පරිසර ඇගීම් වාර්තාවක් සිද්ධ කරලා පරිසරයට සිද්ධ වෙන හානිය අවම වන ලෙසයි සංවර්ධනය කරන්න ඕනේ. අපිත් මේ මධ්‍යම අධිවේගී මේ මාර්ගය භාවිතා කරાવી. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයත් හදලා මේ ගහත් ආරක්ෂා කරගන්න තැන් දෙකම සපුරා ගත්තොත් නේද අපි ජාතියක් විදිහට ඉස්සරහට ගිය ජාතියක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරනවා මේ ගහට හෙන ගහලා ගියත් කමක් නැහැ කියන එක. එහෙම නැත්නම් මේ ගහ නිසා මධ්‍යම අධිවේගී මාර්ගය නතර කරනවා. ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි වෙන්න ඕනේ. අපිට බැරිද මේක සාධාරණ විදිහට විසඳුමකට එන්න සියලු දෙනාම කතා කරලා අන්න ඒකයි වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ගහේ එලිලා දේශපාලනය කරන එක නෙමෙයි කළ යුතු වන්නේ.